ධාරා විද්‍යුතය අපි අද පාඩම කතා කරන්නේ ධාරා විද්‍යුතය කියන 19 වෙනි පාඩම. අපි මුලින්ම විද්‍යුතය ගැන පොඩ්ඩක් කතා කරා. නමුත් අපි මේ පොතේ තියෙන දේ අපි බලමින් අපි මේ ධාරා විද්‍යුතය කියන පාඩම කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මේ ධාරා විද්‍යුතයයි ස්ථිති විද්‍යුතය ගැන කතා කරලා තියෙනවා. මේකේ දක්වලා තියෙන දේ පොඩ්ඩක් කියවන්න ඉස්සෙල්ලා මේ ධාරා විද්‍යුතයයි ස්ථිති විද්‍යුතය කියන දෙක මොකද්ද මේ දෙකේ වෙනස කියන එක පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම්. දූල පුතාලා ගංගක ජලය ගලාගෙන යන අවස්ථාවයි වැවක ජලය තැන්පත් කරලා තියෙන අවස්ථාවයි ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට නියඟයක් වගේ ආවහම ගඟේ ජලය හිඳිලා යනවා, වැවේ ජලය එහෙමම තැන්පත් වෙලා තියෙනවා. එතකොට මේ වැවේ තියෙන ජලය අපිට පුළුවන් ප්‍රයෝජනෙට ගන්න. එතකොට ඒ ගංගක ජලය ගලාගෙන යන අවස්ථාව තමයි අපි විද්‍යුතයද කිව්වොත් ධාරා විද්‍යුතය කියලා කියන්නේ. මේ ගංගේ ජලය ගලාගෙන යන අවස්ථාවට තමයි අපි ධාරා විද්‍යුතය කියලා කියන්නේ. එතකොට ඒක ඒ පරිසරයේ තියෙන ඒ අපි කිව්වොත් පායන කාලයක් වෙන්න පුළුවන්, ඒ වහින කාලයක් වෙන්න පුළුවන්. එතකොට ඒක මත ඒකේ තියෙන වතුර ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට ධාරා විද්‍යුතයත් එහෙමයි. ඒකේ ඒ බැටරි කෑල්ලක් අපි සම්බන්ධ කරලා තියුවාම ඒ බැටරි කෑල්ල තියෙන එතකොට ඒ ආරෝපණ ප්‍රමාණය ඒ බැටරි කෑල්ල බහිනකොට එතකොට ඒකේ ගලන ධාරාව අඩු වෙනවා. අලුත් බැටරි කෑල්ලක් දැම්මහම ගලන ධාරාව වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ඒකේ ඒ එකේ හේතුන් මත ඒ පරිපතේ ගලන ධාරාවත් වෙනස් වෙනවා. මම කලින් කිව්ව ඒ ගංගාවක ජලය ගලාගෙන යනකොට ඒ නියන් තත්ත්ව වෙන්න පුළුවන්, ඒ වැහි වෙන්න පුළුවන්. ඒ වගේ පරිසර සාධක මත ඒකේ ගලන ඒ වතුර ප්‍රමාණය වෙනස් වෙනවට සමානව මේ පරිපතේ ගමන් කරන ධාරාවත් වෙනස් වීම වලට භාජනය වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි ප්‍රයෝජනයට ගන්න තමයි අපි වැව් හදලා තියෙන්නේ. ඇත්තටම ඒ වැව් කියන එකට සමාන වෙනවා විද්‍යුතයේදී මේ ස්ථිති විද්‍යුතය අපි ධාරිත්‍රක වගේ ඒ වගේ දේවල් අපි භාවිතා කරනවා. කැපැසිටර් කියන එක ඉංග්‍රීසියෙන් අපි ඒක කැපැසිටර් කියන එක. එතකොට කන්ඩෙන්සර් කියලාත් කියනවා ඇත්තටම, කැපැසිටර් කියලාත් කියනවා ඇත්තටම. එතකොට ඒක අපි ඒකේ ඇත්තට මේක කිව්වොත් ඒක පොකුණක් හරි ඒ වැවක් කියන එකට සමාන වෙනවා මේ ඒක. එතකොට ඒකේ ඒ විද්‍යුතය ඒ ආරෝපණ විදියට විද්‍යුත් ආරෝපණ එක තැන්පත් කරලා තියන්න පුළුවන් අපිට අවශ්‍ය නැති අවස්ථාවකදී භාවිතා කරන්න. වැවක වතුර තැන්පත් කරලා තියෙනවට සමානයි. එතකොට ඒ වතුර නැති කාලවලට වැවේ තියෙන වතුර අපිට භාවිතා කරන්න පුළුවන්. ඒකට සමානයි. එතකොට මේ විද්‍යුතයේදී ඒ ස්ථිති විද්‍යුතය විදියට ඒ ගමන් කරන්නේ නැති කියන එක තමයි ස්ථිති කියලා කියන්නේ. කලින් අවස්ථාවේදී දුවල පුතාලා ඒ ස්ථිති ගම්ම්‍යතාවය කියන ඒවා ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ ගමන් කරන්නේ නැති එක ධාරා කියලා කියන්නේ ගලාගෙන යන ඒ විද්‍යුත ඒ ආරෝපණ තමයි ධාරා විද්‍යුතය කියන්නේ. අපි ස්ථිති කියලා කියන්නේ ඒක තැම්පත් කරලා තියෙන්නේ. එතකොට ඒ ආරෝපණ අපිට තැම්පත් කරලා තියුවාම ඒ කලින් අවස්ථාවේදී අපි කතා කර ඒ වහින් නැති කාලෙට වැවේ තියෙන වතුර පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට මේ ධාරිත්‍රක වගේ ඒවයේ තැන්පත් කළ තියෙන ආරෝපණ අපිට ඒ ධාරාව නැති අවස්ථාවලදී භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි මේ ස්ථිති විද්‍යුතයයි ධාරා විද්‍යුතයයි තියෙන අතර වෙනස. ඒක පටලව ගන්න නැතුව හොඳින් අවබෝධ කරගන්න එක ඉතාම වැදගත් වෙනවා. එතකොට ස්ථිති විද්‍යුතය කියලා කියන්නේ මොකක් හරි තැන්පත් කරලා තියෙනවා හදිසියකදී මොකක් හරි අවශ්‍යතාවයකදී පාවිච්චි කරන්න ඒ විද්‍යුත් ආරෝපණ. ධාරා විද්‍යුතය කියලා කියන්නේ ඒක ගලාගෙන යනවා හැමනිතරම. එතකොට ඒ වගේ ඒ විද්‍යුත් පරිපථවල ඒ ධාරාව ගලාගෙන යනකොට තමයි අපි ධාරා විද්‍යුතය කියලා කියන්නේ. එතකොට විද්‍යුතය මේ පොතේ තියෙන දේ අපි ඉස්සෙල්ලම බැලුවොතින් විද්‍යුතය අපට ඊටාම වැදගත් ශක්ති විශේෂයක් කියලා දක්වනවා. නූතන ලෝකයේ බොහෝ උපකරණ විද්‍යුතය භාවිතා කොට ක්‍රියා කරවිය හැකි කියලා දක්වනවා. උදාහරණයක් විදිහට විදුලි පහන් කියලා දක්වනවා.
විදුලි ස්ථිරික විදුලි පාංකා වැනි උපකරණ දක්වන්න පුළුවන් කියලා දක්වනවා. විද්‍යුතය මූලික වශයෙන් ස්ථිති විද්‍යුතය හා ධාරා විද්‍යුතය ලෙස දෙකකට වෙන් කරනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ස්ථිති විද්‍යුතයයි ධාරා විද්‍යුතයට විද්‍යුතය කොටස් දෙකකට වෙන් වෙනවා කියන එක මම කලින් කිව්වා වගේ ආරෝපණ ගලාගෙන යනවා නම් ඒක අපි ධාරා විද්‍යුතය ඒක නියතව තියෙනවා නම් ඒක රැස්ලා තියෙනවා නම් අපි ඒකට ස්ථිති විද්‍යුතය කියලා කියන්නේ ඇත්තටම. අපි ඊළඟට මේක පොඩ්ඩක් බැලුවොත් ස්ථිති විද්‍යුතය යනු පරිවාරක ද්‍රව්‍යවල පුෂ්ඨ මත රඳන ගලා නොයන විද්‍යුත් ආරෝපණ බව ඔබ 7 වෙනි හා 9 වෙනි ශ්‍රේණි වලදී අධ්‍යයනය කළා කියලා දක්වලා තියෙනවා. ඊළඟට ස්ථිති විද්‍යුතයේ හැසිරීම සලකලා බලමු කියලා මේක දක්වලා තියෙනවා. එතකොට දුල පුතාලා මේක ස්ථිති විද්‍යුතය කියන එක ඒ දක්වලා තියෙනවා. එතකොට ස්ථිති විද්‍යුතයයි ඇත්තටම අපි චුම්බක ශේෂ්ත්‍රය කියන එක අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. දුල පුතාලා මේ ස්ථිති විද්‍යුතයත් චුම්බක ශේෂ්ත්‍රات කියන එක හොඳින් දැනගෙන තියාගන්න එක ඒක ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම දුල පුතාලා මොබයිල් ෆෝන් එකක් කොහොමද වැඩ කරන්නේ කියලා හිතන්න පුළුවන් සමහර වෙලාවට කොහොමද මේකට සිග්නල් එන්නේ කියලා. ඇත්තටම එකක් මේ විස්තృతి විද්‍යුතය අනිත් එක චුම්බක ශේෂ්ත්‍ර. ඒ දෙක දන්නවා නම් ඉතාම පහසු දෙයක් ඇත්තටම. එතකොට ඒ විද්‍යුතය කියන එකයි ඒ චුම්බක ශේෂ්ත්‍රය කියන එක තමයි ඇත්තටම ඒකේ තියෙන්නේ. ඒක නිසා මේ විද්‍යුතය කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒක නිසා විද්‍යුතයයි චුම්බක ශේෂ්ත්‍රය කියන එක ඒක විවිධ උපකරණවල භාවිතා කරන දෙයක්. ඇත්තටම රේඩිය එකක් වුණත් එහෙමයි. ඒවා කොහොමද අපිට ඒ ශබ්දය පරිවර්තනය කරන්න කියන එක ඒවා විද්‍යුතයයි විද්‍යුත් ශේෂ්ත්‍රයි චුම්බක ශේෂ්ත්‍රයි කියන දෙක තමයි ඒවයි භාවිතා කරන්නේ. ඒක නිසා මේවා හොඳින් මේ පාඩම් ඉගෙන ගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඒක නිසා අපි මේක මේ පොත ඊළඟට ආපහු බැලුවොත් බීම බටයක් ගෙන 19 එක රූපේ මේ රූපේ දක්වලා තියෙන ආකාරයට කපුරෙදි කඩකින් හොඳින් පිරිමදින්න කියනවා. කුඩා කඩදාසි කැබලි ලං කරන්න. එවිට කුඩා කඩදාසි කැබලි කපුරෙදි කැඩින් පිරිමැදි බීම බටය වෙත ආකර්ෂණය වෙනවා කියලා දක්වනවා. එතකොට මේකෙන් කරන්නේ බීම බටය කපුරෙදි කෑල්ලෙන් පිරිමදිනවා. එතකොට මේ බීම බටේ කපුරෙදි කෑල්ලෙන් පිරිමැද්දට පස්සේ ඒක එකක් ආරෝපණය වෙනවා. එතකොට ඒ කඩදාසි කැබල්ලට ලං කරාම ඒකෙන් ඒ කඩදාසි කැබලි ඒ බීම බටය වෙත ආකර්ෂණය වෙනවා කියලා දක්වනවා. එතකොට කපුරෙදි කඩකින් පිරි නොමැදී බීම බටයක්ද සිහින් කඩදාසි කැබලි ලං කරන්න කියනවා. එම බීම බටය වෙත කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය නොවනවා කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාව අපි පොඩ්ඩක් බැලුවොත් මේ අවස්ථාවේදී එතකොට මේ කපුරෙදි කෑල්ලක් තියෙනවා. කපුරෙදි කෑල්ලේ ධන ආරෝපණක් තියෙනවා, ඍණ ආරෝපණක් තියෙනවා. ධන ආරෝපණ ඍණ ආරෝපණ ඒවා එක සමානව තියෙන. එතකොට මේ අවස්ථාව අපි මුලින් බැලුවොත් මේකෙදි මේකට ආරෝපණයක් ඇත්තටම නෑ. මොකද ධන ඍණ කියන ඒ ප්‍රමාණය ධන ප්‍රමාණයයි ඍණ ප්‍රමාණයයි සමානයි. එතකොට ධන ඍණ නැති වෙලා ඒක බිඳුවක් වෙනවා ආරෝපණ ප්‍රමාණය. ඒක මේ රෙදි කෑල්ලට විතරක් නෙවෙයි මේ බටයටත් එහෙමයි. බටය කියන එකත් එහෙමයි. මේ බීම බටේ ධන කියන ආරෝපණක් තියෙනවා, ඍණ කියන ආරෝපණක් තියෙනවා. එතකොට ධන ඍණ ආරෝපණ ඒවා ඒ සමාන ප්‍රමාණ වලින් තියෙන්නේ. එතකොට ඒක විතරක් බැලුවොත් ඒකට ආරෝපණයක් නැහැ. එතකොට අපි මේ බීම බටයයි රෙදි කෑල්ලයි පිරිමදිනකොට මොකද වෙන්නේ? බීම බටයයි රෙදි කෑල්ලයි පිරිමදිනකොට මොකද වෙන්නේ? ඒවයේ තියෙන ඍණ ආරෝපණ එකකට එකක තියෙන ඍණ ආරෝපණ අනිත් එකට ගිහිල්ලා එතකොට ඒකේ ඍණ ආරෝපණ ප්‍රමාණය අපි මම මේක දැක්වුවොත් මේ අවස්ථාවේ පොඩ්ඩක් අපි උදාහරණයක් අරගෙන අපි මේක දැක්වුවොත් එතකොට මේ අවස්ථාවේදී කවුරු හරි ඒ ළඟ තියෙනවා අපි කිව්වොත් ණය තියෙනවා රුපියල් 50ක් තියෙනවා.
එතකොට එයාගේ ළඟ මොනවා හරි ගත්තු දෙයක් තියෙනවා රුපියල් 50ක කියලා. එතකොට ණය කියන එක මම මයිනස් කියලා දක්වන්නම්. මයිනස් එතකොට ණය 50ක් තියෙනවා. ගත්තු මොනවා හරි භාණ්ඩයක් තියෙනවා රුපියල් 50ක. එතකොට මේ පුජ්‍යලයාගෙත් එතකොට අපි හිතුවතින් රුපියල් 50ක් තියෙනවා ඊළඟට ණය තියෙනවා 50ක් කියලා. එතකොට මේ පුජ්‍යලයා එතකොට මේ 50 කියන අතේ තියෙන රුපියල් 50 මේ පැත්තට දුන්නොතින් එතකොට මේ පුජ්‍යලයාගේ එතකොට ඒ රුපියල් 50 මෙතෙන්ට ඒ අනිත් පුජ්‍යලයට යනවා. එතකොට ඒ පුජ්‍යලයාගේ ළඟ තියෙන ඒ සල්ලි ප්‍රමාණය එතකොට ඒ පුජ්‍යලයාගේ තියෙන සල්ලි ප්‍රමාණය එතකොට මෙතනින් මේ 50 එනවා. එතකොට ඒ පුජ්‍යලයාට එතන මුලින්ම අවස්ථාවේදී මේක 50යි 50යි බිඳුවයි තිබුණේ. එතකොට මේ පැත්තට ධන 50ක් එනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට බිඳුව වුණේ එතකොට යාට මේ අවස්ථාවේදී මෙයාගෙන් 50ක් එනවා. එතකොට යාට 50 කියන්නේ ඍණ. එතකොට ණය 50ක් වැඩි වෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ පුජ්‍යලයා එතකොට යාගේ ළඟ ඒ අනිත් පුජ්‍යලයාට දීලා තියෙන එතකොට යාට 50ක් කියන එක ඇත්තටම එතකොට මේ කොටස් දෙකකට ඒක වෙන් වෙනවා. එතකොට මුලින්ම බිඳුවයි තිබුණේ. නමුත් ඒ පුජ්‍යලයාගෙන් මෙයාට දුන්නාම ඒ පුජ්‍යලයා මේ පුජ්‍යලයා ළඟ ණය වලින් බැලුවොත් ණය 50ක් තියෙනවා. මේ පුජ්‍යලයා ළඟ එතකොට 50ක් ඇත්තටම අඩු වෙලා තියෙන්නේ. ඒක අපි ණයද කියන එකද සල්ලිද කියන එකද අපි සල්ලි වලින් බැලුවොත් අපි මම මේක සල්ලි වලින් ඒක දක්වන්නම්. ඇත්තටම ඒක තේරුම් ගන්න ලේසි වේවි. ඇත්තටම මේක මකලා සල්ලි කියන එකෙන් මම එක දැක්වුවොත් එතකොට ඒ පුජ්‍යලයක් ළඟ මේ එක පුජ්‍යලයක් එක්තන මුලින්ම එක බිඳුවයි තියෙන්නේ. දෙක ඒ දෙන්න අතර මොකක් හරි ඒ ගනුදෙනුවක් වෙලා නැහැ. එතකොට මේ A කියන පුජ්‍යලයා A කියන පුජ්‍යලයා B කියන පුජ්‍යලයා එතකොට A කියන පුජ්‍යලයා මෙයාට රුපියල් 50ක් දුන්නාම යාට එතකොට රුපියල් 50ක් එතකොට එකතු වෙනවා. මේ පුජ්‍යලයාට රුපියල් 50ක් එතකොට අඩු වෙනවා. ඒ වගේ දෙයක් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මේ මුලින්ම ආරෝපණ මෙයාගේ ළඟ එතකොට මේ මුලින්ම ණය තියුණේ නෑ ඇත්තටම දෙන්නගේ. එතකොට මේ දෙන්නගේ එතකොට ආරෝපණත් එහෙමයි. එතකොට ධනයි එතකොට ඍණයි කියන එක සමානව තියෙන්නේ. නමුත් එකකින් අනිත් එක්කෙනාට මේක ඍණ ආරෝපණ මෙයාට දුන්නොත් එතකොට එයාට එතකොට ඍණ ආරෝපණ අඩු වෙනවා. එතකොට එයා ධන වෙනවා. එතකොට ඒ ඍණ ආරෝපණ ගත්තු පුජ්‍යලයා ඍණ ආරෝපණ වැඩි වෙනවා. එතකොට ඒ ඍණ ආරෝපණ වැඩි වෙනවා. එතකොට එයාගේ ඒ සමස්තයක් විදිහට බැලුවාම එතකොට මේ අවස්ථාවේදීත් එහෙමයි. සල්ලි එතකොට ගත් වලින් බැලුවොත් අපි සල්ලි 50ක් දුන්නොත් එතකොට ඒ පුජ්‍යලයා සල්ලි 50ක් වැඩි. එතකොට මේ පුජ්‍යලයාගේ සල්ලි 50ක් අඩු වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක් තමයි ඒක තියෙන්නේ. එතකොට මේකෙදි ඒ කපුරෙදි කෑල්ලෙන් පිරිමැද්දාම ඒකේ තියෙන ආරෝපණ එතකොට බීම බටය අතර හෝමාරු වෙලා එකක් වැඩි එකක ඍණ ආරෝපණ වැඩි වෙනවා. අනිත් එකේ ඍණ ආරෝපණ වැඩි වෙච්ච හින්දා අනිත් එකේ ධන ආරෝපණ වැඩි වීමක් සිද්ධ වෙනවා. එතකොට මේකෙදි මේ ඍණ ආරෝපණ කියන එක ධන ආරෝපණ කියන එක අතර ඒ හෝමාරුවෙන් එකක් ඒ ඍණ ආරෝපිත වෙනවා. ඒ ඍණ ආරෝපණ හෝමාරුවෙන් එතකොට එකක් ඍණ ආරෝපිත වෙනවා. අනිත් එක ඍණ ආරෝපණ අඩුවීම නිසා ධන ආරෝපිත තත්ත්වයටපත් වෙනවා. ඒක තමයි මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. අපි මේ 19 වෙනි පාඩම කතා කරන්නේ විද්‍යුතය කියන එක.
සොරි මේකේ මේ හොස්ට් කියන එක දෙන්න බැහැ ඇත්තටම පුතා දෝදුව මේක ඩොමේන් එකට මේක මේ account එක හැදිලා තියෙන්නේ Zoom වල කොහොමත් host දෙන්න බැහැ ඇත්තටම ඒක නිසා රෙකෝඩ් කරන්න බැරි වෙන්න පුළුවන් නමුත් host දෙන්න බැහැ ඇත්තටම රෙකෝඩ් එක අපි දෙන්න පුළුවන් ඇත්තටම අවශ්‍ය නම් රෙකෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න දෙන්න පුළුවන් නමුත් host කියන එක මේ Zoom account එකට fix වෙලා තියෙන්නේ domain එක domain එක කට්ටියට විතරයි host භාවිතා කරන්න කොහොමද දෙන්න පුළුවන් ඇත්තටම අපි කතා කර හිටියේ මේ බීම් බටය ඒ කපුරෙදි කෑල්ලෙන් පිරිමැදපු අවස්ථාව එතකොට කපුරෙදි කෑල්ලෙන් පිරිමැදපුවාම එතකොට ඒ බීම බටයට ආරෝපණය එනවා ඒක නිසා ඒ කඩදාසි කෑල්ල ලං කරාම ඒක ආකර්ෂණය වීමක් සිද්ධ වෙනවා කියලා දැක්කුවා ඊළඟට දක්වලා තියෙන්නේ ප්ලාස්ටික් දණ්ඩක් පෑනක් හා පනාවක් ගෙන හිස්කෙස්වල අතුල්ලලා ඉතා සිහින් කඩදාසි කැබලි අසරට ඉතා කුඩා රිජිපෝම් කැබලි අසට ලං කරන්න කියනවා ඒවා පිරිමැදි ද්‍රව්‍ය වෙත ආකර්ෂණය වෙනවා කියලා දක්වනවා පිරිමැදීමෙන් ආලෝපනය කර පනාවට ඉතා කුඩා රිජිපෝම් කැබලි ආකර්ෂණය වී ඇති අන්දම 19 රූපේ දක්වලා තියෙනවා කියලා දක්වනවා හිසකෙස්වල පිරිනොමැදි ප්ලාස්ටික් දණ්ඩක් සඳහා මේ ආකාරයට කර බලන්න කියන විට රිජිපෝම් කැබලි ආකර්ෂණය නොවෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේවා ඒ රිජිපෝම් කැලි ආකර්ෂණය වෙන්නේ ඒ ස්ථಿತಿ විද්‍යුතයේ තියෙනවා නම් තමයි එතකොට ආකර්ෂණය වීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ ආකර්ෂණය වීම සිද්ධ වෙන්න ඒකේ තියෙන්න ඕන ඒ චුට්ටක් ඉන්න චුට්ටක් ඉන්න මේක පාඩම පොඩ්ඩක් වෙනස් වුණා PDF එක චුට්ටක් ඉන්න මෙතන අපි කතා කරක හිටියේ මෙතන අවස්ථාව එතකොට ඒ ප්ලාස්ටික් දණ්ඩ එහෙම නැත්නම් පෑනක් ඊළඟට පනාවක් කියන එක ඒ හිස්කෙස්වල මේව කරාම ඇතිල්ලුවාම එතකොට ඒකට ස්ථಿತಿ විද්‍යුතය ඇතිල් වෙනවා ඒක නිසා ඒ රිජිපෝම් කෑලි එහෙම නැත්නම් කඩදාසි කෑලි ඒකට ආකර්ෂණය වෙනවා එහෙම නැතුව ඒ ස්ථಿತಿ විද්‍යුතය නැත්නම් ඒකට ආකර්ෂණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ එතකොට පිරිමැදීම නිසා වස්තුවකට කුඩා කඩදාසි කැබලි දූවිලි ආදී ඇද ගැනීමේ බලයක් ආකර්ෂණය ඒ ඇද ගැනීම බලයට කියන්නේ ආකර්ෂණය කියලා එතකොට ලැබෙනවා වස්තුවකට මෙම ආකර්ෂණය බලය ලැබෙන්නේ පිරිමැදීමේදී හට ගන්නා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණය නිසා කියලා දක්වනවා. එතකොට
මේ පිරිමැදීම හින්දා එතකොට ඒකට ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණයක් ලැබෙනවා. එතකොට ඒ ආරෝපණය හින්දා ඒ ආරෝපණ වෙනත් ආරෝපණත් එක්ක එතකොට එකම වර්ගයේ ආරෝපණ නම් ඒ අතර ඇතර විකර්ෂණයක් වෙනවා කියලා අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. ඒ වෙනස් ආරෝපණ නම් එතකොට ඒ අතර ආකර්ෂණය වීමක් සිද්ධ වෙනවා. එතකොට පිරිමැදීම නිසා වස්තුවකට කුඩා කඩදාසි කැබලි දූවිලි ආදිය ඇද ගැනීමේ බලයක් ආකර්ෂණය කියලා කියනවා ලැබෙනවා. වස්තුවකට මෙම ආකර්ෂණ බලයක් ලැබෙන්නේ පිරිමැදීමේදී හටගන්නා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ නිසා කියලා දක්වනවා. බීම බටයක් හෝ පනාවක් වැනි දෙයක් කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය කරන්නේ පිරිමැදීමෙන් පසුව පමණක් බව පිරිමැදීම නොකොළහොත් කුඩා කඩදාසි කැබලි වැනි දේ ආකර්ෂණය කර නොගන්න බවත් ඔබට දැකිය හැකි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ පිරිමැදීමෙන් විතරයි මේ ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒ පිරිමැදුවේ නැති දේවල් වලට ඒ වස්තුන් ආකර්ෂණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. වස්තුවකට ආකර්ෂණ බලයක් ලබා දෙන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හටගන්නේ කෙසේද? එතකොට මේ ආකර්ෂණය කරන ඒ බලයක් ලැබෙන ඒ ස්ථಿತಿ විද්‍යුතය කියන එක කොහොමද හටගන්නේ කියන එක තමයි ඊළඟට කතා කරන්නේ. සෑම වස්තුවකම සමාන්විත වන්නේ පරමාණු වලින් කියලා දක්වනවා. එතකොට පරමාණුවක් සෑදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා නියුට්‍රෝන නම් අංශු වලින් කියලා දක්වනවා. එතකොට ප්‍රෝටෝන කියන එක දුල පුතාලා මේවා 9 වසරේදී මම හිතන රසායන විද්‍යාවේදී කොටසේදී ඉගෙනගෙන තියෙනවා. ඒ ප්‍රෝටෝන කියන එක ධන ආරෝපණයක් තියෙනවා. ඊළඟට ඉලෙක්ට්‍රෝන කියන එකට ඍණ ආරෝපණයක් තියෙනවා. නියුට්‍රෝන කියන එකට ආරෝපණයක් නැහැ කියලා දුල පුතාලා ඉගෙනගෙන ඇති. එතකොට ඉලෙක්ට්‍රෝන කියන ඒවා එළියේ තියෙනවා මෙහෙම ඒ ලොකු පරාසයක ඒ චලනය වෙමින් තියෙනවා. ඒ න්‍යෂ්ටිය තුල තියෙනවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. මේ න්‍යෂ්ටික තුල තියෙන ප්‍රෝටෝන වලට ධන ආරෝපණයක් තියෙනවා, නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැයි කියලා දුල පුතාලා ඒ 9 වසරේ මම හිතන්නේ විද්‍යාවේදී කෙරෙන්නේ නැති අතට. මේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තිබෙන්නේ පරමාණු මැද තියෙන න්‍යෂ්ටිය කියලා මම කලින් කිව්වේ කොටස. ඊළඟට ඉලෙක්ට්‍රෝන පවතින්නේ න්‍යෂ්ටිය වටා භ්‍රමණය වෙමින් කියලා දක්වනවා. එතකොට පරමාණු වලින් පහසුවෙන් ඉවත් වෙලා යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වලට පමණක් කියලා දක්වන. එතකොට මේ ඉලෙක්ට්‍රෝන කියන ඒවා ඒ පහසුවෙන් ඒවා ඒ න්‍යෂ්ටියත් එක්ක ඒ තියෙන සම්බන්ධය ඉතා ලිහිල් වෙලා තියෙන. එතකොට ඒවා පරමාණු ඒ න්‍යෂ්ටිය වටා ඒවා පහසුවෙන් ඒ චලනය වෙමින් තියෙන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලට පහසුවෙන් ඒ ඉවත් වෙලා යන්න පුළුවන් ඒ පරමාණුව තුලින්. එතකොට යම් වස්තුවක් රෙදි කඩකින් පිරිමැදීමේදී ඒ වස්තුවේ පෘෂ්ඨයේ තිබෙන පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වුවහොත් එම වස්තුවේ පෘෂ්ඨය මත ධන ආරෝපණ හට ගන්නවා කියනවා. එනම් එම පෘෂ්ඨය මත ධන ලෙස ආරෝපණය වෙනවා. එතකොට ඍණ තියෙන කොටස අඩු වෙනවා. ඍණ තියෙන කොටස අඩු වෙනවයි කියලා කියන්නේ. එතකොට ධන වෙනවා ඒක. ඒ කියන්නේ ඒ ඍණ තියෙන ප්‍රමාණය අඩු වෙනකොට මේක ඉලෙක්ට්‍රෝනයක් අපි එළියට ගියොත් ඉලෙක්ට්‍රෝනයක් එතකොට ඒකේ තියෙන ඍණ ප්‍රමාණය දුල පුතාලා ඒ කලින් ඒ පරමාණු ගැන ඉගෙන ගන්නකොට ඉගෙනගෙන ඇති ඒ ප්‍රෝටෝන ගණනයි ඉලෙක්ට්‍රෝන ගණනයි සමානයි කියලා. එතකොට මේකේ ප්‍රෝටෝන අපි හිතුවොත් ප්‍රෝටෝන 6ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා කියලා හිතුවොත් එතකොට ඒ ඉලෙක්ට්‍රෝනයක් ගියහම එතකොට මේකේ ප්‍රෝටෝන 6ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 5යි. එතකොට ප්‍රෝටෝන එතකොට තියෙන්නේ 6ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 5යි. එතකොට ඉලෙක්ට්‍රෝන වලට ඍණ ආරෝපිත 5ක් තියෙනවා, ධන ආරෝපිත 6ක් තියෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ මේක ධන ආරෝපණයක් විදිහට තමයි ධන ආරෝපිත දෙයක් විදිහට තමයි අපිට ඒක පේන්නේ. එතකොට ධන ආරෝපිත දෙයක් විදිහට තමයි අපිට ඒක පේන්නේ. එතකොට ඒ ප්‍රෝටෝන ප්‍රමාණය
ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා වැඩි වෙන නිසා. අනිත් පැත්තට බැලුවොතින් මේකෙන් මේ ඉලෙක්ට්‍රෝනය ලබා ගන්න එක බැලුවොතින් අපි මොකක් හරි දෙයක් ඒ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තයි කිව්වොත් ඒක බැලුවොතින් ඒකේ ඉලෙක්ට්‍රෝනයක් ඒක වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙනවා කියන්නේ එතකොට පෝටෝන සංඛ්‍යාවට වඩා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට ඒ ඉලෙක්ට්‍රෝනය ලබා ගන්න ඒ ද්‍රව්‍යයට ඉලෙක්ට්‍රෝනය ලබා ගන්න ද්‍රව්‍ය එතකොට ඒක ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. එතකොට ඒක ඍණ ආරෝපිත විදියට තමයි ඒක අපිට පේන්නේ. එතකොට මේ ආකාරයට මේ වස්තුවක් රෙදි කඩකින් පිරිමැද්දාම වස්තුවේ පුෂ්ඨයේ තියෙන පරමාණු වලින් ඒ ඉලෙක්ට්‍රෝන ඉවත් වුණොත් ඒ වස්තුවේ පුෂ්ඨය මත ධන ආරෝපණයක් හට ගන්නවා. මම මේ කිව්ව මේ ඍණ ආරෝපණ අඩු වෙනවයි කියලා කියන්නේ. එතකොට ඒකේ තියෙන ඒ පරමාණුවේ තියෙන ඒ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පෝටෝන සංඛ්‍යාව බැලුවොත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකක් අඩුයි. එතකොට ඒක ධන ආරෝපිත විදියට තමයි පේන්නේ කියලා මම කතා කර කලින්. එතකොට එසේ පිරිමැදීමේදී රෙදි කඩේ පුෂ්ඨය පරමාණු වලින් වස්තුව ඉලෙක්ට්‍රෝන ලබා ගත්තේ නම් එතකොට වස්තුවේ එතකොට රෙදි කඩේ පුෂ්ඨිය ඒ පරමාණු වලින් වස්තුව ඉලෙක්ට්‍රෝන ලබා ගත්තා නම් එතකොට වස්තුවේ පුෂ්ඨය මත ඍණ ලෙස ආරෝපණය වෙන. එතකොට ඒ වස්තුවේ පුෂ්ඨයට ඍණ ආරෝපණ ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් වැඩියෙන් හම්බ වෙන. එතකොට ඒක ඉලෙක්ට්‍රෝන වැඩිපුර ලබා ගන්න හින්දා ඒක ඍණ ආරෝපිත විදියට තමයි අපිට පේන්නේ. එතකොට මේ රෙදි කඩ එතකොට ඉලෙක්ට්‍රෝන දීලා තියෙන ඍණ ආරෝපණ දීලා තියෙන. එතකොට එයා ධන ආරෝපිත විදියට තමයි එයා පේන්නේ. එනම් පුෂ්ඨය ඍණ ලෙස ආරෝපණය වෙනවා කියලා දක්වලා තිනවා. ඒ වස්තුවේ පුෂ්ඨය ඍණ ආරෝපණයක් ලැබෙනවා කියලා. වස්තුවක් මත මෙසේ රඳා පවතින විද්‍යුත් ආරෝපණ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ලෙස හඳුන්වනවා කියලා දක්වනවා. එතකොට වස්තුවක් මත මේ ආකාරයට මම කලින් කිව්වා ස්ථಿತಿ විද්‍යුතයයි ධාරා විද්‍යුතය අතර වෙනස. ඒ ස්ථಿತಿ විද්‍යුතය කියලා කියන්නේ අපි ඒ වැවක තැන්පත් වෙලා තියෙන වතුර වගේ දෙයක්. ඇත්තටම අපි ධාරා විද්‍යුතය කියලා කියන්නේ ගඟක ගලාගෙන යන ජලය කියලා කිව්වා. ඒ ස්ථಿತಿ විද්‍යුතය කියලා කිව්වේ ඒ වැවක හරි පොකුණක හරි තැන්පත් වෙලා තියෙන ජලය කියන කොටසට සමාන වෙනවා කිව්වා. එතකොට හදිසි අවස්ථාවකදී හරි මොකක් හරි අවශ්‍යතාවයකට භාවිතා කරන්න තමයි අපි විද්‍යුතයේදී ස්ථಿತಿ විද්‍යුතය භාවිතා කරන්නේ. දුර පුතාලා ධාරිත්‍ර කියන එක ඉගෙනගෙන තියෙනවා කලින් පන්ති වලදී 7 වසරේදී මම හිතන්නේ. එතකොට ඒ ධාරිත්‍රක ඒවයි ඒ ස්ථಿತಿ විද්‍යුතය තැන්පත් කරලා තියෙනවා. ඒවා අපි ඒ පරිපථයේ ගමන් කරන ඒ විද්‍යුතයේ ඒ විද්‍යුත් ධාරාවල ඒ අඩු වැඩිවීම් සිද්ධ වෙනකොට ඒ ධාරිත්‍රකවල ගබඩා වෙච්ච තියෙන ඒ ආරෝපණ අපි ඒ අඩුව පුරවන්න භාවිතා කරනවා. ඒක දුර පුතාලට ඉහළට යනකොට ඉගෙන ගන්න පුළුවන්. ඇත්තට ඒක නිසා ඒ ස්ථಿತಿ විද්‍යුතයයි ධාරා විද්‍යුතය අතර සම්බන්ධය හොඳින් මතක තියාගන්න. මම කලින් කිව්වා වගේ ධාරා විද්‍යුතය කියලා කියන්නේ ගඟක ගලාගෙන යන ජලය සමාන වෙනවා. ස්ථಿತಿ විද්‍යුතය කියන එක ඒ වැවක තැන්පත් කරලා තියෙන ඒ ජලයට සමාන වෙනවා. එතකොට මේ දෙක හොඳින් මතක තියාගන්න. මොකද මේවා ඊටාම වැදගත් වෙන පාඩම්. ඇත්තටම ඒ භෞතික විද්‍යාවේදී දූල පුතාලා උසස් පෙළට එහෙම ගියත් මේ පාඩම් ඊටාම වැදගත් වෙන පාඩම්. ඇත්තට ඒක නිසා ඒක හොඳින් මතක තියාගන්න. එතකොට දූල පුතාලට ඊළඟට කතා කරන්න තියෙන මේක මේ ස්ථಿತಿ විද්‍යුතයෙන් ධාරාවක් ඇති කරගන්න ආකාරය ගැන කතා කරන්න තියෙන. එතකොට වැවක තැන්පත් කරලා තියෙන වතුර අපි සොරව් ඇරියාම ඒක ඒ ධාරාවක් විදියට ගලාගෙන යනවා. ඒක දූල පුතාලා හොඳින් දන්න දෙයක්. එතකොට ඒ වැවක තැන්පත් කරලා තියෙන ඒ වතුර අපි වැවක වතුර තැන්පත් කරලා තියෙනවා නම් එතකොට ඒ වැවේ වතුර තැන්පත් කරලා තියෙන එක අපි සොරව් ඇරියාම අපිට ඒක ඒ ගඟේ ගලාගෙන යන ජලය බවට පත් කරන්න පුළුවන්. එතකොට මම කලින් කිව්වා වගේ ඒ සොරව් ඇරියාම වැවේ එතකොට අපිට ඒක ගඟේ ගලාගෙන යන ජලය බවට පත් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ
මේ අවස්ථාවේදී මේ ස්ථಿತಿ විද්‍යුතය කියන එකත් එහෙමයි. ඒක අපි පරිපතයට සම්බන්ධ කරාම අපිට ඒක ඒ බැටරි කෑල්ලක් වෙනුවට අපිට මේ ස්ථಿತಿ විද්‍යුතය ගබඩා කරලා තියෙන ඒ ධාරිත්‍රකයක් සම්බන්ධ කරන්න පුළුවන්. ධාරිත්‍ර කියන කැපැසිටර් කියන එක. එතකොට කැපැසිටර් එකක් සම්බන්ධ කරාම ඒකෙන් පුළුවන් අපිට ඒ ධාරාව ගලාගෙන යන්න, ඒ කියන්නේ ධාරා විද්‍යුතයට පරිවර්තනය කරන්න පුළුවන්. මේක මේ දක්වලා තියෙන ක්‍රියාකාරකම එක අපි බැලුවොත් ක්‍රියාකාරකම 19 එක කියන එක බැලුවොත් අවශ්‍ය වන ද්‍රව්‍ය PVC බට කැබැල්ලක්, පොලිතින් කැබැල්ලක්, නියොන් බල්බයක් කියන එක, ඊළඟට සන්නායක කම්බි ආධාරකයක් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ක්‍රියාකාරකම 19 එක කියන එක අපි බැලුවොත් ඒකට PVC බට කෑල්ලක් ඕන, පොලිතින් කැබැල්ලක් ඕන. එතකොට මේ PVC බට කෑල්ලයි පොලිතින් කැබැල්ලයි මොකකටද කිව්වොත් ඒක ස්ථಿತಿ විද්‍යුතය නිපදවන්න හදන්නේ. ස්ථಿತಿ විද්‍යුතය නිපදවන්න හදන්නේ ඒ නිපදවන ඒ විස්ථಿತಿ විද්‍යුතය ඊට පස්සේ නියොන් බල්බයක්. එතකොට මේ බල්බය හරහා ඒ පරිපතයක් අපි සකස් කරන්න හදන්නේ. පරිපතයක් සකස් කළා ඒකට නියොන් බල්බයක් අවශ්‍යයි, සන්නායක කම්බිය අවශ්‍යයි, ආධාරකයක් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ආධාරකයෙන් මේක එතකොට මේ අපි පරිපතයක් සකස් කළා ඒකට ස්ථಿತಿ විද්‍යුතයේ ආරෝපණ එකට සම්බන්ධ කරාම එතකොට ධාරාවක් ගලාගෙන යනවා කියන එක දූල පුතාලට මේ පරීක්ෂණයෙන් දැක් ගන්න පුළුවන් වෙන තමයි මේ පරීක්ෂණය හදලා තියෙන්නේ. එතකොට 19 රූපේ මේ රූපේ දැක්වෙන පරිදි නියොන් බල්බේ සන්නායක කම්බි වලින් සම්බන්ධ කර ඇටුම සකස් කර ගන්න කියන මේ ආකාරයට පරිපත්‍ය සකස් කර ගන්න කියනවා. නියොන් බල්බේ එක් අග්‍රයක් පොළවට හොඳින් සම්බන්ධ කර කම්බියට සම්බන්ධ කළ යුතුයි කියලා දක්වනවා. එතකොට එක් අග්‍රයක් පොළවට සම්බන්ධ කරනවා. ඊට පස්සේ නියොන් බල්බේ තියෙනවා. ඊට පස්සේ අනිත් කෙළවර මේ PVC බටයට සම්බන්ධ කරනවා. PVC දණ්ඩ පොලිතින් වලින් පිරිමැද ආරෝපණය කරන්න කියනවා. ආරෝපිත දණ්ඩ නියොන් බල්බේ අග්‍රය හා ස්පර්ශ කරන්න කියනවා. පරීක්ෂණය කීපවරක් සිදු කරමින් නියොන් බල්බේ දැල්වීම පරීක්ෂා කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ රූපේ දැක් පොලිතින් වලින් පිරිමැදපු PVC දණ්ඩෙදී ඇති ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ නියොන් බල්බය තුලින් ගලා යාම නිසා ඒ දැල්වෙන ආකාරයක් තමයි මේ පරීක්ෂණයෙන් දක්වලා තියෙන්නේ. එතකොට පොලිතින් වලින් පිරිමැද PVC දණ්ඩේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ගබඩාවේ තියෙනවා. දණ්ඩ බල්බේ අග්‍රයේ ස්පර්ශ කළ විට සන්නායක හරහා දණ්ඩේ ගබඩා වූ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ඉවතට ගලා යාම සිදු වෙනවා. නියොන් බල්බය තුලින් විද්‍යුත් ආරෝපණ ගැලීම නිසා එය දැල්වෙන අයුරු නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා දක්වනවා. විද්‍යුත් ආරෝපණ මෙසේ ගලා යාමට සැලැස්වූ විට එය විද්‍යුත් ධාරාවක් ලෙස හැඳින්වෙනවා කියලා දක්වනවා. එතකොට සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරා තුලින් ගලා යන විද්‍යුත් ආරෝපණ ධාරාවක් විද්‍යුත් ධාරාවක් ලෙස හඳුන්වනවා කියලා දක්වනවා. එතකොට මම කලින් දූල පුතාලට කිව්වා ඒ වැවක වතුර තැම්පත් කරලා තියෙනවා. ඒ වැවේ වතුර තැම්පත් කරලා තිබිලා සොරවුව ඇරියාම ඒ වතුර ගලාගෙන යනවා. එතකොට ඒක ඒ ගඟේ තියෙන වතුරට සමාන වෙනවා. එතකොට අපි ගඟේ තියෙන වතුර තමයි ඒ පරිපතයක අපි ඒ බැටරි කෑල්ලක් එහෙම සම්බන්ධ කරලා ඒ ලබා ගන්න එක තමයි අපි ගඟේ වතුර විදිහට කතා කරේ. ඒක ධාරා විද්‍යුතය තමයි විද්‍යුතයේදී කතා කරන්නේ. ඊළඟට ධාරිත්‍රකයක ඒ ආරෝපණ ගබඩා කරලා තියෙනවා. ඒ අපි ධාරිත්‍රකයක ආරෝපණ ගබඩා කරලා තියෙනවා. එතකොට ධාරිත්‍රකයේ ආරෝපණ ගබඩා කරලා තිබිලා අපි ඒක බැටරි කෑල්ල වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි කලින් අවස්ථාවේදී ඒ වැවක තැම්පත් කරලා තියෙන වතුරට මේ සමාන වෙනවා මේ ධාරිත්‍රකයේ තියෙන ඒ ආරෝපණ. එතකොට වැව අපි සොරවුව ඇරියාම ඒකේ තියෙන ඒ වැවේ තියෙන ඒ වතුර ඒ ගංගාවට මුදා හැරෙනවා. එතකොට ඒකට සමානයි. එතකොට ඒ ධාරිත්‍රකයක් අපි පරිපතයට සම්බන්ධ කරාම ධාරිත්‍රකයේ තියෙන ආරෝපණ ටික ඒක ගලාගෙන යන පරිපතය තුලින්. එතකොට ඒක විද්‍යුත් ධාරාවක් ඇත්තටම ධාරා විද්‍යුතය. එතකොට තමයි ඒ තුලින් ගලාගෙන යන්නේ. එතකොට ඒක නිසා ඒ ආරෝපණ ටික ඒක ගලාගෙන ගිහිල්ලා ඒ විද්‍යුත් ධාරාවක් ඇති වෙනවා.
ඒ දෙක හොඳින් මතක තියාගන්න ඒ ධාරා විද්‍යුතයයි එතන ඒ ස්ථಿತಿ විද්‍යුතය අතර තියෙන සම්බන්ධය ඒක හොඳින් මතක තියාගන්න. ඒක ඊටාම වැදගත් වෙනවා. අපි මේ සන්නායකයක් තුළින් විදුලිය ගැලීම කියන එක ඊළඟට තියලා අපි කලින් පාඩමේ පැවරුම් ටික පොඩ්ඩක් ඉස්සෙල්ලා බලන්න බලාපොරොත්තු වෙනවා පොඩ්ඩක්. එතකොට පොඩ්ඩක් මේකේ පොත වෙනස් කරොත් අපි කලින් මේ 9 වෙනි පාඩම් ඒ භෞතික විද්‍යාවේ අපි තව මේ දැන් කරන ධාරා විද්‍යුතයේ ඒ විද්‍යුතයේ පාඩමයි අපිට ඝනත්වය කියන පාඩමයි අතර මිතුරු වෙලා තියෙන භෞතික විද්‍යාවේ අපි අනිත් පාඩම් අතර කරලා තියෙන්නේ අපි මේ කලින් 9 වෙනි පාඩම සම්ප්‍රයුක්ත බලය කියන එක කරා ඒක පොඩ්ඩක් පැවරුම් පොඩ්ඩක් සාකච්ඡා කරෝතින් අපි මේ නිදසුන් එකත් එක්ක පොඩ්ඩක් මේකේ තියෙන සේරම ටික ඉස්සෙල්ලා සාකච්ඡා කරගෙන ගියොත් එතකොට මම මේක එහෙමම ලියනවා දුල පුතාලට අවශ්‍ය නම් ඒක ඒ පොතක ලියා ගන්න. එතකොට නිදසුන එක කියන එක බැලුවොත් මේසය මත තබා ඇති පෙට්ටියකට එතකොට නිදසුන එක බැලුවොත් මේසයක් මත තබා ඇති පෙට්ටියකට ගැට ගැසූ නූලක් ළමුන් දෙදෙනෙක් එකම දිශාවට අදිනි. එක් ළමයෙක් යොදන බලය 8යි නිව්ටන් අනෙක් ළමයා යොදන බලය 6යි නිව්ටන් වෙනවා. මෙම ළමුන් දෙදෙනා පෙට්ටිය අදින සම්ප්‍රයුක්ත බලය කොපමණද කියලා දක්වනවා. එතකොට එක ළමයෙක් 8යි නිව්ටන් වලින් අදිනවා. එතකොට මේකෙදි මේ එකම නූල එතකොට දෙන්නේ අදින්න. එතකොට එක ළමයෙක් 8යි නිව්ටන් වලින් අනිත් ළමයා 6යි නිව්ටන් වලින්. එතකොට එකම දිශාවට දෙන්න අදින්න. එතකොට එකම දිශාවට නම් එතකොට බලය ක්‍රියාත්මක වෙන්නේ සම්ප්‍රයුක්ත බලය සමාන වෙනවා. ඒ එක් බලයක් එකතු කිරීම අනෙක් බලය. එතකොට ඒක නිසා ඒවයි දිශාවන් එකම දිශාව. එතකොට ඒ එක බලයක දිශාව තමයි ඒකේ බලයේ දිශාව. එතකොට මේකෙදී එක බලයක් කියන්නේ 8යි නිව්ටන් අනිත් බලය කියන්නේ 6යි නිව්ටන්. එතකොට ඒකේ ඒකක වෙන්නේ නිව්ටන් කියන එක. එතකොට 8යි 6යි 14යි නිව්ටන් 8යි 6යි 14යි නිව්ටන් වෙනවා. 8යි 6යි 14යි නිව්ටන් වෙනවා. එතකොට ඒකේ 14යි නිව්ටන් වෙනවා. එතකොට බලයේ විශාලත්වය විතරක් දුන්නට වැඩක් නෑ. මේක ඒක දෛශික කියලා මම කිව්වා ඒ බලය කියන එක. එතකොට බලයේ දිශාව විතරක් නෙවෙයි බලය ඒ දිශාවත් අපි දක්වන්න ඕනේ. එතකොට මේකෙදි මේ අපි දිශාව කියන එක ඕනනම් පුළුවන් මේ එක ළමයෙක් අදින දිශාවට සමානයි කියලා කියන්න පුළුවන් ඕනනම්. එතකොට එහෙම නැත්නම් මේ පෙට්ටි එක ළමයෙක් අදින දිශාවට සමානයි කියලා කියන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ ඊටාම නිවැරදි එක වෙන්නේ. එතකොට බලය යොදා ඇති දිශාවට කියන එක. එතකොට එක ළමයෙක් ඒ බලය යොදන දිශාවට තමයි ඒක සමාන වෙන්නේ. ඊළඟට අභ්‍යාසයේ මේ 9 කියන එක බැලුවොත් පහත එක් අවස්ථාවේදී වස්තුව මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය සොයන්න කියනවා. එතකොට මේ බලය එකම ඒ ක්‍රියා රේඛාවක් මත ක්‍රියාත්මක වෙන්නේ මේ සම්ප්‍රයුක්ත මේ බල දෙක. එතකොට බල දෙක අපි බලන්න ඕන මේ පළවෙනි බලය තියෙනවා දෙවෙනි බලය තියෙනවා. ඒව එකම දිශාවටද ක්‍රියාත්මක වෙන්නේ විරුද්ධ දිශාවලටද? මේ අවස්ථාවේදී එකම දිශාවලට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එකතු කිරීමක් වෙන්නේ. එතකොට මේකෙදී බලය කියන එක 100 එකතු කිරීම 200 කියන්නේ 300යි
නිව්ටන් වෙනවා 300යි නිව්ටන් එතකොට 200යි 100යි 300යි නිව්ටන් එතකොට ඒකේ බලය ඒ අපි මේ එක බලයක දිශාවට සමාන වෙනෝ එතකොට ඒකේ බලය ක්‍රියා කරන දිශාව එතකොට විශාලත්වය අපි හොයන්න ඕන ඊළඟට ඒක අපි දිශාව කියන එක මේ බ්‍රැකට් එක නැසත් කමක් නැහැ ඒක ඇත්තට පොඩ්ඩක් ඉඳ තියන්න මේක මෙහෙම 300යි නිව්ටන් කියලා මේ පොතෙත් අතර මේක ඉඳ තියලා තියෙනවා අනිවාර්යයෙන් මෙතන කැප් එකක් තියන්න ඕන ඒක ඉතාම වැදගත් වෙනවා 300යි නිව්ටන් කියලා ඊළඟට දිශාව කියන එක දුල පුතාලා කටින් එක ලියලා විස්තර කරන්න එක බලයක දිශාව හරි එහෙම නැත්නම් ඉරි කෑල්ලකින් ඇඳලා මේ නැගෙනහිර පැත්තට වම් පැත්තට හරි එහෙම දකුණු පැත්තට හරි එහෙම කියලා ඒ විස්තර කරන්න ඒක ඉතාම වැදගත් වෙයි ඊළඟ අවස්ථාව බැලුවොත් 40යි නිව්ටන් ඊළඟට 20යි නිව්ටන් එතකොට 40යි නිව්ටන් 20යි නිව්ටන් ඒක අපි දෙපැත්තකට ක්‍රියාත්මක එකම පැත්තට ක්‍රියාත්මක වෙන්නේ එතකොට මේක ක්‍රියාත්මක වෙන පැත්තයි මේ ක්‍රියාත්මක වෙන පැත්තයි එකම පැත්ත ක්‍රියාත්මක වෙන්නේ එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේ දකුණු පැත්තට ක්‍රියාත්මක වෙන බලය එතකොට ධන කියලා කිව්වොත් මේක 40යි නිව්ටන් එතකොට මේක 20යි නිව්ටන් එතකොට දෙකේ එකතුවක් තමයි ඒ අවස්ථාවේදීත් එන්නේ එතකොට මේ අවස්ථාවේදී සම්ප්‍රයුක්ත බලය එතකොට වෙන්නේ 20යි 40යි කියන්නේ 60යි නිව්ටන් එතකොට බලයේ දිශාව කිව්වොත් 40යි නිව්ටන් හව 20යි නිව්ටන් ඒ බල දෙකෙන් එකක දිශාවට සමාන වෙනවා. ඊළඟට මේසය මත ඇති වස්තුවක් එක් ළමයෙක් එක් දිශාවකට 5යි නිව්ටන් බලයකින් තල්ලු කරන අතර තව ළමයෙක් එම වස්තුව එම දිශාවටම 7යි නිව්ටන් බලයකින් අදිනවා කියලා දක්වනවා. මෙම වස්තුව මත දෙන බල දෙකේ සම්ප්‍රයුක්තය කොපමණද කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී දූල පුතාලා අනිවාර්යයෙන්ම ඒ රූපයක් ඇඳලා ඒක ලකුණු කරන්න ඒක ඉතාම වැදගත් වෙනවා එතකොට 9 වෙනි පාඩමේ මේ පළවෙනි අභ්‍යාසය අපි කරන්නේ ඒකේ මේ දෙවෙනි කොටස මේසය මත ඇති වස්තුවක් එක් ළමයෙක් එක් දිශාවකට 5යි නිව්ටන් බලයකින් තල්ලු කරන එතකොට මේ දිශාවට 5යි නිව්ටන් වලින් අපි ඒක තල්ලු කරනවා ළමයෙක් එතකොට තල්ලු කරනවා තව ළමයෙක් එම වස්තුව එම දිශාවටම 5යි නිව්ටන් වලින් එතකොට අදිනවා එතකොට ඒ දිශාවටම එතකොට යා 5යි නිව්ටන් වලින් 7යි නිව්ටන් වලින් අදිනවා එතකොට මෙයා එක දිශාවකට තල්ලු කරනවා අනිත් එක්කෙනා අදිනවා මෙම වස්තුව මත බල දෙකේ සම්ප්‍රයුක්ත මේ අවස්ථාවට සමානයි ඇත්තටම ඒක එතකොට මේ අවස්ථාවේදී ඒ බල දෙකම ක්‍රියාත්මක වෙන්නේ එකම දිශාවට ක්‍රියාත්මක වෙන්නේ එතකොට බල දෙකේ එකතුවක් තමයි සම්ප්‍රයුක්ත බලය වෙන්නේ එතකොට මේකේ 5යි නිව්ටන් 7යි නිව්ටන් එතකොට 12යි නිව්ටන් වෙනවා එතකොට මේක දිශාව ඒක 7යි නිව්ටන් හරි 5යි නිව්ටන් වල දිශාවට සමාන වෙනවා ඒකේ දිශාව අපි ඊළඟට මේක ඊළඟ අභ්‍යාසය බැලුවොත් නිදසුන එකේ කියන එක බැලුවොත් මේසය මත තබා ඇති වස්තුවක් එක් දිශාවකට 5යි නිව්ටන් බලයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට 2යි නිව්ටන් බලයකින් අදිනු ලැබුවහොත් අදිනු ලබන බලයන්ගේ සම්ප්‍රයුක්තයේ විශාලත්වයේ හා දිශාව කුමක්ද කියලා දක්වනවා. එතකොට 5යි නිව්ටන් මේසයක් මත එතකොට මේක අනිවාර්යයෙන්ම මේවාදී රූපය අඳින්නේ ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට මේසයක් මත වස්තුවක් තියලා තියෙනවා. එතකොට එක් දිශාවකට 5යි නිව්ටන් බලයක් හා ඊට විරුද්ධ දිශාවට එතකොට මේ පැත්තේ එතකොට
එක් දිශාවකට 5යි නිව්ටන් බලයක් හා ඊට විරුද්ධ දිශාවට 2යි නිව්ටන් බලයකින්. එතකොට මේ පැත්තට 5ක් වෙනකොට අනිත් පැත්තට 2යි නිව්ටන් වලින් ඒක අදිනවා. එතකොට අදිනු ලබන බලයන්ගේ සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය හා දිශාව. එතකොට අපි මේ පැත්ත ධන කියලා ගත්තොත් එතකොට මේ පැත්ත එතකොට මෙහෙට අපි කරවොත් එතකොට ඒක ඍණ දෙකක් වෙනවා. එතකොට මේ අවස්ථාව අපි බැලුවොත් මේ පැත්තට අපි සම්ප්‍රයුක්ත බලය අර්ථ දැක්වුවොත් එතකොට 5යි නිව්ටන් කියන එක ධන වෙනවා. එතකොට නිව්ටන් 2 කියන එක දිශාව විරුද්ධයි. මේ පැත්තෙන් බැලුවොත් අනිත් පැත්තට තියෙන එතකොට ඍණ වෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඒකේ සම්ප්‍රයුක්ත බලය 3යි නිව්ටන් වෙනවා. එතකොට අපි මේ අවස්ථාවේදී ඒකේ සම්ප්‍රයුක්ත බලයේ දිශාව කියන්න ඕනේ. ඒක 5යි නිව්ටන් වල දිශාවට සමානයි කියලා කියන්න ඕනේ. එතකොට මේ අවස්ථාවේදී සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ 5යි නිව්ටන් වල ඒ බලය ක්‍රියාත්මක වෙන දිශාවට සමාන දිශාවකට තමයි මේ 3යි නිව්ටන් වල සම්ප්‍රයුක්ත බලයක් තියෙන්නේ. එතකොට අපි මේක දෛශිකයක් හින්දා විශාලත්වය අනිවාර්යෙන් ලියන්න ඕන 3යි නිව්ටන් කියලා. ඒ විතරක් නෙවෙයි දිශාව කියන එක ඒක 5යි නිව්ටන් බලයේ දිශාවට කියලා ලියන්න ඕන. එතකොට 5යි නිව්ටන් බලයේ දිශාවට නිව්ටන් 3ක සම්ප්‍රයුක්ත බලයක් කියලා මේක ලියලා පොතේ ලියලා තියෙනවා. ඒ ආකාරයට ලිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් දිශාව 5යි නිව්ටන් බලයේ දිශාවට කියලා ලිව්වත් කමක් නැහැ. ඇත්තට විශාලත්වය කියලා මේක ලියලා විශාලත්වය කියලා ලියලා මේක ලියලා ඊළඟට දිශාව කියලා එහෙම ලිව්වත් කමක් නැහැ. ඒක ලියන ආකාරය Tamanට පුරුදු විදියකට ඒක ලියන්න ඒක ප්‍රශ්නයක් නෑ. අනිවාර්යයෙන්ම දිශාවයි විශාලත්වයයි කියන එක අනිවාර්යයෙන්ම සඳහන් විය යුතුයි. ඒකයි වැදගත් වෙන්නේ. ඊළඟට මේකේ අභ්‍යාසය කියන එක බැලුවොත් තිරස්තලයක තබා ඇති පෙට්ටියක් ළමුන් දෙදෙනෙක් විසින් තල්ලු කිරීම සඳහා යොදෙන බල පහත රූපයේ දැක්වෙනවා කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී මේ බල එකම දිශාවද විරුද්ධ දිශාද කියන එක ඉතාම වැදගත් වෙනවා. එතකොට බල මේ අවස්ථාවේදී විරුද්ධ දිශාවලට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි ගොඩක් වෙලාවට කරන්නේ වැඩි බලයේ දිශාව ධන කියලා ගන්නවා. එතකොට මේ පැත්තට ධන කියලා ගත්තොත් එතකොට මේ බලය ඒ පැත්තට හැරෙව්වහම ඒක ඍණ 11යි නිව්ටන් වෙනවා. එතකොට මේකේ සම්ප්‍රයුක්ත බලය අපි ලිව්වොත් F සමාන වෙනවා මේ පැත්තට. ඒ කියන්නේ 15යි නිව්ටන් වල බලයේ පැත්තට ඒක 15ක් වෙනවා. ඊළඟට අනිත් එක අපි 11යි නිව්ටන් වෙනවා. එතකොට 15න් 11ක් ගියාම 4යි නිව්ටන් වෙනවා. ඒකේ සම්ප්‍රයුක්ත බලය. සම්ප්‍රයුක්ත බලය එතකොට 4යි නිව්ටන් වෙනවා. දිශාව එතකොට අපි දිශාව කියන එක ලියන්න ඕන. ඒක 15යි නිව්ටන් වල බලයේ දිශාවට කියලා. 15යි නිව්ටන් බලයේ දිශාවට 4යි නිව්ටන් 15ක ඒ බලයේ දිශාවට නිව්ටන් 4ක සම්ප්‍රයුක්ත බලයක් කියලා ලියන්න ඕනේ. මේක අනිවාර්යයෙන් මේ කියලා ලිව්වට වැඩක් නැහැ. මේක සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය කියලා ලියන්න ඕන අනිවාර්යයෙන්ම. ඊළඟට මේක දිශාව කියලා සම්ප්‍රයුක්ත බලයේ දිශාව කියලා ලියන්න ඕන මේක අනිවාර්යයෙන්ම 15 නිව්ටන් බලයේ දිශාවට කියලා. ඒක මේ පොතේ දක්වලා තිබුණු කලින් ආකාරයට ලිව්වත් කමක් නැහැ. ඇත්තට ඒ 15 නිව්ටන් බලයේ දිශාවට 4යි නිව්ටන් සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා කරනවා කියලා ලිව්වත් කමක් නැහැ. ඒක අපි ඊළඟට දෙවෙනි අභ්‍යාසය අපි බැලුවොත් මේසයක් මත තබා ඇති වස්තුවකට බටහිර දිශාවට 10යි නිව්ටන් බලයක් යෙදෙනවා. මෙය බටහිර දිශාවට 5යි නිව්ටන් බලයකින් ඇදී යන්නේ නම් මේ 5යි නිව්ටන් බලයකින් ඇදී යන්නේ නම් ඒ බලයේ විශාලත්වය කොපමණද කියලා දක්වනවා. එතකොට දූල පුතාලා ගොඩක් වෙලාවට ඒ බලවල සම්ප්‍රයුක්තය හොයන්න කියන එක තමයි ගොඩක් වෙලාවට කරනවා ඇත්තේ. නමුත් ඒක අපි එක් බලයකුයි සම්ප්‍රයුක්තය දන්න ඕන ඒකිනුත් පුළුවන් වෙන්න ඕන අපිට ඉතුරු බලය හොයන්න. ඒ අවස්ථා කීපයම අපි පුරුදු වෙන්න ඕන. මේ දක්වලා තියෙන ඒ අවස්ථාවක්. එතකොට මේ අවස්ථාවේදී අපි සම්ප්‍රයුක්ත බලය අපි ලිව්වොත් සම්ප්‍රයුක්ත බලය අපි මේකෙදී බටහිර දිශාවට එතකොට බටහිර දිශාවට මේ පැත්තට 5යි නිව්ටන් කියන බලයක් තමයි ඒකේ සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ. එතකොට අපි ඒ පැත්ත ධන විදියට ගත්තොත් එතකොට ඒකේ 5යි නිව්ටන් කියන එක ඒ පැත්ත ධන වෙනවා. එතකොට අපි සේරම බල අවශ්‍ය නම් ඒ පැත්ත ධන කියලා ගන්න පුළුවන්. එතකොට x කියන එක අපි x කියන බලයේ විශාලත්වය එහෙම x කියලා ලිව්වා. ඊළඟට අපි
ඉතුරු බලය මේක 10යි නිව්ටන් කියන එක 10යි නිව්ටන් කියන එක අපි ඊ පැත්තට ගත්තා. අපි එතකොට බල සේරම එකම දිශාවට තියෙන්නේ. එතකොට අපිට මේ බලයේ දිශාව ගැන හිතන්න අවශ්‍ය නැහැ. එතකොට බල සේරම එකම දිශාවට අපි යෙදුවොත් මේ අවස්ථාවේදී මේ පැත්තට යොදලා තියෙන හින්දා ඕනනම් මේක අපිට ඒක ඍණ කියලා දාන්න පුළුවන්. අනිත් පැත්තට තියෙන හින්දා මෙහෙමදී මෙහෙම ඍණ කියලා ගන්න එක. ඒක මම හිතන්නේ ඒක ලේසි වේවි සමහරවල් ගොඩක් වෙලාවට. මොකද මේකෙදි මේ බලයේ දිශාව මෙහි ආකාරයෙන් දක්වලා තියෙනවා ඒකෙදි. ඒක නිසා මේක ඍණ කියලා ගන්න මේ පැත්ත. එතකොට අපි මේ පැත්තට බලය ගැන කතා කරන්නේ. එතකොට මේක මේ පැත්තට ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා ඍණ x කියලා දක්වන්න පුළුවන් මේකෙදි. මේ ආකාරයට දක්වලා නැත්නම් අනිවාර්යයෙන්ම දූල පුතාලට කැමති විදියකට ඒක ලියන්න පුළුවන්. ඒක මොන පැත්ත වුණත් ලියන්න පුළුවන්. එතකොට අපිට ඒ එන උත්තරය දන නම් අපි ඒ භාවිතා කරපු දිශාවට තමයි ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ. නැත්නම් ඒක ඍණ වුණොත් එතකොට විරුද්ධ දිශාවට තමයි ඒකේ ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි වෙන්නේ ඇත්තට. එතකොට ප්‍රශ්නයකදී මේ වගේ පින්තූරේ ඇඳලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක භාවිතා කරන්න වෙනවා. එතකොට මේ පැත්තට මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි අනිත් පැත්තට මේ අවස්ථාවේදී සේරම සමීකරණේ ලියන්නේ. එතකොට ඒක නිසා බටහිර දිශාවට ලියන නිසා අපි ඒක ඍණ x කියලා දක්වනවා. එතකොට ඍණ x කියන එක මේ පැත්තට ගෙන ආවම ඒක ධන x වෙනවා. එතකොට 5යි 10යි නිව්ටන් තියෙනවා. මේකේ 5යි තියෙනවා. එතකොට 10 කියන එක එහෙමම තිබිලා මේ පැත්තේ ධන තියෙන එක අනිත් පැත්තට යනකොට ඍණ කියන එකක් වෙනවා. එතකොට ඍණ 5 වෙනවා. එතකොට 10න් 5ක් ගියාම එතකොට 5යි නිව්ටන් කියන බලයක් තමයි x කියනට යොදන්නේ. එතකොට ඒ x කියන එකට මේ 10 නිව්ටන් එකට ඒක යොදන්නේ බටහිර දිශාවට. එතකොට මේක අපිට කියන්න පුළුවන් නැගෙනහිර දිශාවට 5 නිව්ටන් බලයක් කියලා ලියන්න පුළුවන්. එතකොට මේකෙදී අපිට බලයේ විශාලත්වය කියන එක අනිවාර්යයෙන්ම 5 නිව්ටන් කියන එක ලියන්න ඕන. ඊළඟට බලයේ දිශාව කියන එක නැගෙනහිර දිශාවට 5 නිව්ටන් කියලා අපිට නැගෙනහිර දිශාවට කියලා අපිට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒක කෙලින්ම ලියන්න පුළුවන් නැගෙනහිර දිශාවට 5 නිව්ටන් බලයක් කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දුවල පුතාලට අහන්න පුළුවන්. මම ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අභ්‍යාසයේ මේ 9.3 කියන එක අපි ඊළඟට බැලුවොත් මේසයක් මත ඇති ට්‍රොලියකට ගැට ගැසූ තන්තු දෙක සමාන්තරව පවත්වාගෙන අදින විට හටගන්නා සම්ප්‍රයුක්ත බලය නිව්ටන් 20ක් කියනවා. එතකොට මේ තන්තු දෙක තන්තු වෙත යොදන බලය නිව්ටන් 12ක්. ඒ කියන තන්තුව මත යොදන බලය නිව්ටන් 12ක් වෙනවා. B තියෙන තන්තුව මත යොදන බලය කොච්චරද කියලා අහනවා. එතකොට මේ අවස්ථාවේදී ඒ සම්ප්‍රයුක්ත බලය ගැන මේක දක්වලා තියෙනවා. මේක සම්ප්‍රයුක්ත බලය මේකේ 20යි නිව්ටන් වෙන්නේ. එතකොට 20යි නිව්ටන් වෙනවා. ඒකේ සම්ප්‍රයුක්ත බලය එතකොට සම්ප්‍රයුක්ත බලය 20යි නිව්ටන් වෙනවා. එතකොට සම්ප්‍රයුක්ත බලය 20යි නිව්ටන් වෙනකොට ඒක අපි මේ අවස්ථාවේදී සමීකරණය ලිව්වොත් එතකොට සම්ප්‍රයුක්ත බලය සමාන වෙනවා F කියන එක සම්ප්‍රයුක්ත බලය විදිහට ලිව්වොත් ඒක සිංහලෙන් ලියන්න පුළුවන් වුණත් කමක් නැහැ. සම්ප්‍රයුක්ත බලය සමානයි. එතකොට FA කියලා ඕන ලියන්න පුළුවන්. FA එකතු කිරීම එතකොට මේක මේ සම්ප්‍රයුක්ත බලය කියන එක අපිට ලියන්න පුළුවන්. FA කියලා කියන්න පුළුවන්. එතකොට ඒක මේ ඒ දිශාවට තියෙන බලය. එතකොට FA එකතු කිරීම එතකොට FB කියලා වුණා ලියන්න පුළුවන්. මොකද මේ දිශාවට අපි සේරම සම්ප්‍රයුක්ත බලය ලියන්නේ. එතකොට ඒ දිශාවට ගත්තොත් FA කියන එකක් ධන FB කියන එකක් ධන ඇත්තට. එතකොට මේ සම්ප්‍රයුක්ත බලය 20යි නිව්ටන් වෙනවා. FA කියන එක 12යි නිව්ටන් වෙනවා. ඊළඟට FB කියන එක අපි දන්නේ නැහැ. FB කියලා එහෙමම ඕන x කියලා මේක දින තියෙනවා. x කියලා දාන්න ගන්න පුළුවන්. එතකොට x කියන එක අපි ගත්තොත් ඒක මේක මේ අනිත් පැත්තට ගියාම 20 කියන එක එහෙමම තිබිලා 12 කියන එක මයිනස් වෙනවා 12ක් වෙනවා. එතකොට ඒකේ උත්තරේ වෙන්නේ 8යි නිව්ටන් වෙනවා. එතකොට මේ x කියන බලය නිව්ටන් 8ක බලයක් වෙනවා. එතකොට
x කියන බලය නිව්ටන් 8ක බලයක් වෙනවා. එතකොට ඒකේ දිශාව එතකොට මේකේ දක්වලා තියෙන දිශාවම කියන්න පුළුවන්. එහෙම නැත්නම් 12යි නිව්ටන් ඒ බලයේ දිශාවට සමාන කියලා කියන්න පුළුවන්. එතකොට මේ B කියන තන්තුව මත යෙදෙන බලයේ මේකේ අවස්ථාවේදී මේ දිශාව ලකුණු කරලා තියෙන නිසා මේ බලය ගැන විශාලත්වය ගැන විතරයි අහන්නේ මේකෙදී. ඒ වුණාට දූල පුතාලා දිශාවත් ලියන්න පුරුදු වෙන්න. මොකද ඒක විභාගයකදී අතපසුවීමක් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒකේ දිශාව ගැනත් ලියන්න පුරුදු වෙන්න. එතකොට මේ බලයේ දිශාව කියන එක මේ 12යි නිව්ටන් කියන බලයේ දිශාවට සමානයි කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් සම්ප්‍රයුක්ත බලයේ දිශාවට සමානයි කියලා ලියන්න පුළුවන්. එතකොට ඒක ලියන්න පුරුදු වෙන්නේ ඒ ආකාරයට. ඊළඟට මේක මේ මිශ්‍ර අභ්‍යාස කියන එක අපි එක පොඩ්ඩක් කතා කරෝති. පළවෙනි එක මේක 10යි නිව්ටන් තියෙනවා 6යි නිව්ටන් තියෙනවා. එතකොට මේ වස්තුවක් එකම දිශාවට 10යි නිව්ටන් 6යි නිව්ටන් බල දෙකක් අදිනු ලබන්නේ නම් බල දෙකේ සම්ප්‍රයුක්තය කොපමණද කියලා අහනවා. එතකොට මේ අවස්ථාවේදී මේකේ 10යි නිව්ටන් තියෙනවා 6යි නිව්ටන් තියෙනවා. මේකේ දිශාවයි මේකේ දිශාවයි එකමයි. එතකොට ඒක එකතු කිරීමක් වෙන්නේ. එතකොට ඒකේ සම්ප්‍රයුක්ත දිශාව ඒ දෙකෙන් එක දිශාවක් වෙනවා. එතකොට 10යි 6යි කියන්නේ 16යි නිව්ටන්. එතකොට ඒකේ බලයේ ඒ දිශාව වෙන්නේ 10යි නිව්ටන් වල දිශාව හෝ 6යි නිව්ටන් වල දිශාව. ඒ දුල පුතාලට කොහොම කිව්වත් කමක් නැහැ. එතකොට 10යි නිව්ටන් දිශාවට නිව්ටන් 16ක සම්ප්‍රයුක්ත බලයක් කියලා ලියන්න පුළුවන්. එහෙනම් 10යි නිව්ටන් දිශාවට ඒ නිව්ටන් 16ක සම්ප්‍රයුක්ත බලයක් කියලා ලියන්න පුළුවන්. ඒක ඕන ආකාරයකට ලියන්න පුළුවන්. එතකොට දෙවෙනි එක බැලුවොත් මෙම එම වස්තුව මත එම බල දෙක විරුද්ධ දිශාවට යෙදුවොත් සම්ප්‍රයුක්ත බලය කොපමණද කියනවා. එතකොට අපි මේ පැත්ත ධන කියලා ගත්තොත් එතකොට මේක ධන කියලා ගත්තොත් මේක මේ පැත්තට ගත්තොත් එතකොට මේක ඍණ 6යි නිව්ටන් වෙනවා. එතකොට මේකේ තියෙන එක අපි ඒක සමීකරණයක් ලියලා ගියොත් සම්ප්‍රයුක්ත බලය සමාන වෙනවා. මේ පැත්තට තියෙන එක එතකොට 10යි නිව්ටන් තියෙනවා. ඊළඟට අනිත් පැත්ත තියෙන්නේ 6යි නිව්ටන්. දිශාව විරුද්ධ නිසා ඒක මේ පැත්තට හැරෙව්වොත් එතකොට දිශාව ප්‍රතිවිරුද්ධ නිසා මේ පැත්තට හරවනකොට ඍණ වෙනවා. එතකොට ඒක ඍණ වෙනවා. එතකොට ඍණ 6ක් වෙනවා. ඒක එතකොට 10 මේකේ සම්ප්‍රයුක්ත බලය. එතකොට 10 ඍණ 6 කියන එක එතකොට 4යි නිව්ටන් වෙනවා. එතකොට මේකෙදි සම්ප්‍රයුක්ත බලයේ දිශාව කියන්න වෙනවා. එතකොට මේකෙදි 10යි නිව්ටන් කියන ඒ දිශාවට බලයේ දිශාවට තමයි ඒක ඒ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට 10යි නිව්ටන් වල දිශාවට 4යි නිව්ටන් බලයක් ක්‍රියාත්මක වෙනවා කියලා ලියන්න වෙනවා අනිවාර්යයෙන්. ඊළඟට දක්වලා තියෙන්නේ පහත දැක්වෙන සමාන්තර බල දෙකේ සම්ප්‍රයුක්ත බලය කොපමණද කියලා දක්වලා අහලා තියෙනවා. එතකොට සමාන්තර බල දෙකේ සම්ප්‍රයුක්ත බලය කොපමණද කියලා අහලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේ සමාන්තර බල දෙකම එකම පැත්තට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සම්ප්‍රයුක්ත බලයත් එතකොට මේ පැත්තටම ක්‍රියාත්මක වෙන්නේ. සම්ප්‍රයුක්ත බලය සමාන වෙනවා. එතකොට ඒකේ බලය 6 නිව්ටන් කියන එක 6 එකතු කිරීම එතකොට 4යි නිව්ටන් කියන එක. එතකොට 6යි 4යි කියන්නේ 10යි නිව්ටන්. එතකොට මේක 6යි නිව්ටන් හෝ 4යි නිව්ටන් වල බලයේ දිශාවට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය එතකොට 10යි නිව්ටන් වෙනවා. අපි දෙවැනි එක බැලුවොත් ඊළඟට එම බලයේ යෙදෙන දිශාවට විරුද්ධ අතට කවර බලයක් දීමෙන් සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය කරන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට දූල පුතාලා මේ සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වෙන්න නම් එතකොට මේ බලයට ඒ වස්තුව මත එතකොට අසන්තුලිත බලයක් දෙන්න බෑ. එතකොට මේක දැන් අවස්ථාවේදී 10යි නිව්ටන් දෙනවා. එතකොට විරුද්ධ පැත්තට එතකොට 10යි නිව්ටන් අනිවාර්යයෙන්ම බලයක් දෙන්න ඕන. ඒක ඒ සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී ඒ 6යි නිව්ටන් හරි 6යි නිව්ටන් වලට දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට 10යි නිව්ටන් බලයක් දෙන්න පුළුවන් තමයි ඒකේ සම්ප්‍රයුක්ත බලය
ශූන්‍ය එහෙම නැත්නම් බිඳුව වෙන්නේ රූප සටහනක් මගින් එය නිරූපණය කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට දූල පුතාලට මේ පැත්තට මෙහෙම දක්වන්න පුළුවන් 10යි නිව්ටන් කියලා. ඊළඟ අපි තුන්වෙනි ප්‍රශ්නය බැලුවොත් හරක් බානක් බැඳ නගුලකින් සීසෑමේදී එතකොට එක් හරකෙකු 100යි නිව්ටන් බලයකින්ද අනෙකා 80යි නිව්ටන් බලයකින්ද අදින ලද්දේ නම් නගුල ඉදිරියට ඇදී යන්නේ කවර සම්ප්‍රයුක්ත බලයකින්ද කියලා අහලා තියෙනවා. එතකොට අපි නගුල කියන එක මෙහෙම වස්තුවක් විදිහට දැක්වුවොත් මේක එක් ගවයකින් ඒක 100යි නිව්ටන් වලින් අදිනවා, අනිත් ගවයා මේක මේ පැත්තට අදිනවා 80යි නිව්ටන් වලින්. එතකොට මේ අවස්ථා දෙකේදී මේ නගුල ඉදිරියට ඇදිලා යන්නේ කවර බලයකින්ද කියලා අහනවා. එතකොට මේ අවස්ථාවේදී බල දෙකම එකම දිශාවට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බලවල එකතුව තමයි. එතකොට 100යි එකතු කිරීම 80 කියන එක තමයි සම්ප්‍රයුක්ත බලය එන්නේ. එතකොට 100යි 80යි කියන්නේ එතකොට 180යි නිව්ටන් වෙනවා සම්ප්‍රයුක්ත බලය. එතකොට දිශාව කියලා කියන්නේ එක් හරකෙක් අදින දිශාවට එතකොට සමාන වෙනවා. ඒක 100යි නිව්ටන් බලයෙන් අදින හරක වුණත් කමන්නේ, අනිත් හරක වුණත් කමන්නේ. එක් හරකෙක් අදින දිශාවට තමයි ඒක තියෙන්නේ. ඒ දිශාවට 180යි නිව්ටන් බලය. ඊළඟට හතරවෙනි එක බැලුවොත් මෙතෙන් වෙනවා දූල පුතාට ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඇත්තටම මම වේගයෙන් කරගෙන ගියාට දූල පුතාලා විසඳන්න එකපාරක් අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේදී මම ඒක පොඩ්ඩක් විසඳන්න විදිය කියලා දෙන එක විතරයි ඇත්තටම කරන්නේ. විසඳන්න බලන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ උත්තරය ලියපු එක ෆොටෝ එකක් ගහලා එව්වත් මට බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක Tamanට උනත් ඒක කොහේ හරි උත්තර තියෙනවා ඇතර මේක බලන්න පුළුවන්. ඇතර මේ අවස්ථාවේදී උත්තරේ කියන නිසා වුණත් අනිවාර්යයෙන් මේක ලියලා බලන්න. එතකොට පුරුදු වෙන්න ඕන ගණන් වලට. නැත්නම් අපිට උපරිම ලකුණු ගන්න බෑ කොහොමත් ඒකෙදි විභාගයකදී. මේ ටික හදලා බලන්න. මම ඉතුරු එක කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට හතරවෙනි එකයි පස්වෙනි එකයි. එතකොට හතරවෙනි එක බැලුවොත් නිව්ටන් තරාදියක එක් වස්තුවක් එල්ලෝ විට පාඨාංකය 80යි නිව්ටන් විය. 500යි ග්‍රෑම් ස්කන්ධයක් සහිත තවත් වස්තුවක් එල්ලෝ විට නිව්ටන් තරාදිය පහළට ඇදෙන සම්ප්‍රයුක්ත බලය නිව්ටන් වලින් කීයද කියලා දක්වනවා. එතකොට නිව්ටන් තරාදියක එතකොට නිව්ටන් තරාදියක් එක නිව්ටන් වලින් පෙන්වන්නේ. එතකොට ඒ කියන්නේ ඒකේ බර පෙන්වන්නේ. එතකොට එක් වස්තුවක් එල්ලලා තියෙනකොට ඒක 80යි නිව්ටන් වුණා. එතකොට 500 ග්‍රෑම් ස්කන්ධයක් සහිත තවත් වස්තුවක් එල්ලුව විට නිව්ටන් තරාදිය පහළට ඇදෙන සම්ප්‍රයුක්ත බලය නිව්ටන් වලින් කොච්චරද අහන. එතකොට මේ මුලින් එතකොට 80යි නිව්ටන් කියන ඒ බලයක් මේක පහළට තියුණා. තව මේකට තව බලයක් එතකොට තව ස්කන්ධයක් එක්ක අහු කරලා තියෙන. එතකොට අපිට ස්කන්ධය දන්න ඕන නම් එතකොට ඒකේ බර හොයන්න පුළුවන් mg කියන එකෙන් පුළුවන්. එතකොට m කියලා කියන්නේ මේ අවස්ථාවේදී 0.5යි කියන එක. එහෙම නැත්නම් අපිට ඕන එක බෙදීම දෙක කියලා ලියන්න පුළුවන්. භාගය කියන එක එතකොට ගුරුත්වාකර්ෂණ ත්වරණය කියන එක එතකොට 10ක් වෙනවා. එතකොට මේකෙදී 5යි නිව්ටන් කියන එක තමයි මේකෙදී එතකොට ඒ ස්කන්ධය වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී දෙකම පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ 80යි නිව්ටන් වස්තුව. එතකොට ඊළඟට 5යි නිව්ටන් කියන ඒ අවස්ථාව. එතකොට 80යි 5යි එතකොට 85යි නිව්ටන් කියන එතකොට 85යි නිව්ටන් කියන නිව්ටන් තරාදියට පහළට ඇදෙන සම්ප්‍රයුක්ත බලය එතකොට 85යි නිව්ටන් වෙන. එතකොට දිශාව ඇත්තට මේක කියලා තියෙනවා. එතකොට පහළට තමයි ඇදෙන්නේ 85යි නිව්ටන් බලයකින් තමයි පහළට ඇදෙන්නේ. ට්‍රොලියක් නැගෙන ඊළඟ ප්‍රශ්නේ අපි පස්වෙනි ප්‍රශ්නේ බැලුවොත් ට්‍රොලියක් නැගෙනහිර දිශාවට 20යි නිව්ටන් බලයකින්ද බටහිර දිශාවට
15යි නිව්ටන් බලයකින්ද අදින ලදී නම් ඒ ඇදී යන්නේ කවර දිශාවකටද කවර සම්ප්‍රයුක්ත බලයකින්ද කියලා දක්වලා අහලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී දුර පුතාලා ඒ පින්තූරය අඳින්න එතකොට ට්‍රොලියක් නැගෙනහිර දිශාවට එතකොට නැගෙනහිර දිශාවට මේක එතකොට 20යි නිව්ටන් 20යි නිව්ටන් බලයකින්ද එතකොට බටහිර දිශාව එතකොට බටහිර පැත්තට 15යි නිව්ටන් බලයකින්ද අදින ලද නම් ඒ ඇදී යන්නේ කවර දිශාවකටද කවර සම්ප්‍රයුක්ත බලයකටද එතකොට මේ අවස්ථාවේදී දිශාවල් එකක් නැගෙනහිර අනිත් එක බටහිර දිශාව එතකොට බටහිර දිශාවට 15 නම් නැගෙනහිර දිශාවට 20 නම් අපි එතකොට වැඩි බලයේ දිශාව ධන කියලා ගන්න. එතකොට මේක ධන කියන එක වෙනවා. මේක ඍණ කියන වෙනවා. මේක දිශාව මාරු කරන්න වෙනවා අනිත් පැත්තට. එතකොට මේ අවස්ථාවේදී මේ දෙක එකතුවක් වෙන්නේ. එතකොට මේකදී 20යි නිව්ටන් කියන එතකොට සම්ප්‍රයුක්ත බලය 20යි නිව්ටන් එතකොට මයිනස් එතකොට 15යි නිව්ටන් වෙනවා. එතකොට 20න් 15ක් අඩු වුණාම එතකොට 5යි නිව්ටන් වෙනවා. එතකොට බලයේ දිශාව එතකොට මේ 20යි නිව්ටන් දිශාව ඒ කියන්නේ නැගෙනහිර දිශාවට තමයි තියෙන්නේ. එතකොට සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය කීයද? නිව්ටන් 5ක් වෙනවා. ඒකේ දිශාව වෙන්නේ එතකොට නැගෙනහිර දිශාව කියලා. ඒක ලියන්න වචනේ. එතකොට මේ පාඩමේ ඒ අභ්‍යාස ටික මෙතනින් ඉවර වෙනවා. දූල පුතාලට එකපාරක් මම මේක වේගයෙන් මේ හදන විදිය කිව්වා. දූල පුතාලා ඒක හදලා බලන්න. හදලා බලලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අනිවාර්යයෙන්ම එතකොට එහෙම නැතුව ඒක පුළුවන් තරම් ඒවා ගණන් හදලා බලන්න. ඒක ඒ සාමාන්‍ය පෙළදී ඇතරම තියෙන ඒ එක ඇත්තටම සිද්ධාන්ත ඉගෙන ගැනීමක් ඇත්තටම සිද්ධ වෙන්නේ අමාරු ගණන් කියලා දෙයක් ඇත්තටම නැහැ. ඇත්තටම මේ භෞතික විද්‍යාවේ කොටසේ අමාරු ගණන් කියලා ඇත්තටම දෙයක් ඇත්තටම සාමාන්‍ය පෙළට එන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා ඒ භෞතික විද්‍යාව කොටසට උපරිම ලකුණු ඇත්තටම ගන්න පුළුවන් ඇත්තටම සාමාන්‍ය පෙළ තියෙන දූල පුතාලා හොඳින් ඒක අවබෝධ කරගත්තොත් ඒක නිසා මේක මේ තියරි ටිකත් ඒ ගණන් වලට භාවිතා කරන ආකාරයත් පොඩ්ඩක් මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. ඒක නිසා මේ කොටස අදට පාඩම මෙතනින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් අදට පාඩම මෙතනින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්නම් මෙතනින් ඉවර කරනවා.